ආයුබෝවන් ඒසර් YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඒසර් YouTube channel එක හරහා ඔයාලට ගෙනෙන මට එකයි ඔයාලට එකයි රිවිෂන් ප්‍රෝග්‍රෑම් එකේ තවත් එපිසෝඩ් එකක් අරගෙන අද දිනේදීත් මම ඔන්න ඔයාලා ළඟට ආවා. එතකොට අද කතා කරන්න යන්නේ දෙක ප්‍රශ්න පත්‍රයට ලැබෙන තවත් ප්‍රශ්නයක් පිළිබඳව. ඉතින් මේ වෙනකොට අපි ප්‍රශ්න කිහිපයක් කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතෙක් ඔයාලා ඒ කතා කරපු ප්‍රශ්න බැලුවේ නැත්නම් එහෙම නැත්නම් ඒව කරේ නැත්නම් පහලින් දාලා තියෙනවා මේ වීඩියෝ වලට අදාළ ලින්ක්. ඉතින් ඔයාලට පුළුවන් මීට කලින් අපි කරපු එපිසෝඩ් 8ම පහලින් ගිහලා ඒ අදාළ ලින්ක් එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ දැන් ගොඩාක් අය මේක බලනවා. නමුත් බැලුවට ප්‍රශ්න හදලා එවන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඔයාලා එවන්නේ මොකද වීඩියෝ එක දාලා පැය 5ක් ඇතුළත මම අනිවාර්යයෙන්ම ඔන්ලයින් ඉනවා. මේ පැය 5 ඇතුළත එවන හැම ප්‍රශ්නයක්ම එවෙලෙම දැන් ගොඩක් වෙලාවට බලලා ආපහු එවනවා. ඉතින් ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ඔයාලා දාන හැම ප්‍රශ්නයක්ම බලලා එවනවා. ඉතින් ඒ හින්දා දැන් අර එවෙලේ දාන ඒවා ඒ කාල සීමාව තුළ මම බලනවා. අනිත් ඒවා ඉතින් ගොඩක් වෙලාවට බලන්නේ ටික දවසක් දෙකක් පහුවෙලා. ඉතින් ඒ කොහොම වුණත් හැම ප්‍රශ්නයක්ම බලනවා සහ ඔයාලගේ අඩුපාඩුව කියලා දෙනවා. ඉතින් මේක හැමදාම මම මතක් කරලා තියෙනවා. ඉතින් ගොඩක් අය නමුත් එවන්නේ නැහැ. හදලා තියාගෙන ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙන්න. ඉතින් ගොඩක් අය මේක ගැන දන්නේ නැහැ. ඇත්තටම අපි මේක අලුතෙන් ආරම්භ කරපු ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් අපේ channel එකත් තාම අලුත්. ඉතින් ඒ නිසා ඔයාලා හැමෝගෙම ඉල්ලන්නේ මුලින්ම ඔයාලා මේක බලනවා වගේම තව කෙනෙකුට මේක share කරන්න අනිවාර්යයෙන්ම. ඒතකොට එයා තව කෙනෙකුට share කරා. එහෙම වුණොත් මේ ප්‍රෝග්‍රෑම් එක පිළිබඳ ලංකාවේම ගොඩක් දරුවෝ දැනගන්න. ඉතින් ඒක හරහා ලංකාවේ ඉන්න ගොඩක් දරුවන්ට හොඳ ප්‍රතිඵලයක් ගන්න අනිවාර්යෙන් මේක උදව්වක් වෙයි. හරි. එහෙනම් අපි අද දවසේදී කතා කරන ප්‍රශ්නේ ඉතින් අද දවසේදී කතා කරන ටිකක් ළමයි අකමැති ප්‍රශ්නයක්. ගොඩක් අඩුවෙන් තෝරගන්න ප්‍රශ්නයක්. ඒ තමයි ත්‍රිකෝණමිතිය ප්‍රශ්නේ. ඉතින් මම අද තෝරගත්තා ත්‍රිකෝණමිතියෙන් සරල ප්‍රශ්නයක්. ඉතින් ත්‍රිකෝණමිතිය කියලා කියන්නේ තල රූපයක් සම්බන්ධ කරගත්තු ප්‍රශ්නයක්. මෙතෙන්දී ඔයාලා දන්නා ත්‍රිකෝණමිතියට සම්බන්ධ වෙන්නේ ත්‍රිකෝණ. ඍජුකෝණී ත්‍රිකෝණ. එතකොට ඍජුකෝණී ත්‍රිකෝණ සම්බන්ධ වෙන රූපයක් තමයි අපිට ත්‍රිකෝණමිතිය ගානකට දෙන්නේ. එතකොට මේ රූපය ප්‍රායෝගිකව අපි කතා කරනකොට දෙවිදියකට කතා කරනවා. එකක් තමයි තිරස් තල රූපයක්. තිරස්. අපි හිතන්නකො නිකන් අපි ඉන්න පොළවේ තියෙන තල රූපයක් වගේ. තිරස් තල රූපයක්. අනිත් එක තමයි සිරස් තල රූපයක්. හරිද? මේ දෙවිදියකටම අපි කතා කරන. එතකොට තිරස් තලයේ තල රූපයක් හෝ සිරස් තලයක තල රූපයක් තමයි ත්‍රිකෝණමිතිය ගානකට අපිට ලැබෙන්නේ. ඉතින් මම අද කතා කරන්න යන ප්‍රශ්නේ අපි බලමු තිරස් තලයේ ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් සිරස් තලයක තල රූපයක් සම්බන්ධ ප්‍රශ්නයක්ද කියලා. හරි. එහෙනම් දැන් ඔයාලා මුලින්ම ඊටාම හොඳින් මේ තිරේ ඔයාලට දැන් මේ දිස් වෙන ප්‍රශ්නේ හොඳට කියව ගන්න. වීඩියෝ එක ස්ටොප් කරගෙන ඔයාලා අනිවාර්යෙන් මේක හොඳට කියව ගන්න. කියවලා ඊට පස්සේ තමයි අපි ප්‍රශ්නේ මම කියලා දෙන්නකොට ඊට පස්සේ ඔයාලා මේ ප්‍රශ්නේ තේරුම් ගන්න පහසු වෙයි. ඔයාලා මුලින්ම තනියම කියවලා මේ ප්‍රශ්නේ අවබෝධ කරගත්තොත්. එහෙම නැති වුණොත් ඔයාලට මේ ප්‍රශ්නේ ටිකක් තේරුම් ගන්න අමාරු වෙනවා. හරි. ඒ නිසා හැමෝම දැන් මොන ප්‍රශ්නේ දැන් තියෙනවානේ බෝඩ් එකේ මේක නතර කරගෙන ඔයාලා අනිවාර්යෙන් ප්‍රශ්නේ හොඳට කියවලා අවබෝධ කරගෙන ඉන්න. හරි. මෙන්න ප්‍රශ්නේ. එක්තරා නගරයක පිහිටි A B C හා D යන පාසල් 4ක පිහිටීම දැක්වෙන පරිමාණ රූපයක දල සටහනක් පහත දැක්වේ. එහි AD 8.4ද AB සමානයි සෙන්ටිමීටර් 10ද වේ. එතකොට මේ වලට දීලා තියෙන රූප සටහන පරිමාණ රූපයක්. පරිමාණ රූපයක් කියලා කියන්නේ සැබෑ රූපයේ මිනුම් දැන් මෙතන කතා කරන්නේ පාසල් වල පිළිගන්න සැබෑ රූපේ ලොකු රූපයක් නේද? දැන් පාසල් රූපේ අපිට පොලේ කඳින්න බෑනේ නැත්තම් නේද? පාසල් 4ක පිළිගීම. එතකොට ඒ කියන්නේ මේක මේ සැබෑ රූපය නිශ්චිත පරිමාණයකට අඩු කරලා මොකද කියන්නේ නිශ්චිත අනුපාතයකට අඩු කරලා හදපු රූපයක් තමයි පරිමාණ රූපයක් කියලා කියන්නේ නේද? ඒතර මොකද්ද පරිමාණ රූපයක් කියන්නේ? එකක් මතක තියාගන්නකො ඈ. හරිද? සැබෑ රූපයේ සියලුම මිනුම් කියන්නේ සියලුම දිග ප්‍රමාණ වර්ගඵල මේ ඔක්කොම සියලු මිනුම් එකම අනුපාතයකට අනුව වෙනස් කරලා ඒ කියන්නේ කුඩා කරලා හෝ විශාල කරලා වෙනස් කරනවා කියන්නේ දෙවිදියයිනේ. එක්ක කුඩා කරන්න පුළුවන් එහෙම නැත්නම් විශාල කරන්න. ඒතකොට අපි විශාල රූපයක පරිමාණ රූපයක් අඳිනවා නම් ඒක කුඩා කරනවා. කුඩාම රූපයක අඳිනවා නම් ඒක විශාල කරනවා. විශාල කරලා හෝ කුඩා කරලා අඳින රූපයකට තමයි කියන්නේ
පරිමාණ රූපයක් කියලා. එතකොට මේ තියෙන්නේ පාසල් තුනේ පිහිටීම දැක්වෙන පරිදි ඇඳපු ඒ වගේ පරිමාණ රූපයක්. හරිද? එහෙනම් දැන් අපි බලමු මොකද්ද මේ පරිමාණ රූපය කියලා. ඉතින් මම බෝඩ් එකේ ඇඳගෙන ඉන්නම් රූපේ. උන මම මුලින්ම දැන් රූප සටහන බෝඩ් එකේ ඇඳගත්තා. එතකොට ඊළඟට කරන්න ඕන දැන් රූප සටහන ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලත් ඇඳ ගන්න ඕන. එතකොට මේකේ මොකද්ද රූප සටහන ඇඳගෙන කරන්න ඕන? රූප සටහනේ දීලා තියෙන තොරතුරු ටික ලකුණු කර ගන්න ඕන. දැන් මම මෙන්න මේ තොරතුරු ලකුණු කරන්නේ. එතකොට නගර ටික නම් කරලා රූප සටහනේ පේන්න තියෙනවා. ඊළඟට කියලා දෙනවා AD දිග. ඔන්න මම AD රේඛාව හොයාගත්තා. දැන් AD රේඛාව කියන්නේ මෙන්න මේ රේඛාව. ඒක දිග දීලා තියෙනවා ඔයාලට 8.4ක්. 8.4යි cm. ඊළඟට AB දිග. AB කියලා කියන්නේ මේ රේඛාව. මේක දිග දීලා තියෙනවා සෙන්ටිමීටර් 10ක්. සෙන්ටිමීටර් 10ක් දීලා තියෙනවා. එතකොට දැන් ඔන්න මම දීලා තියෙන තොරතුරු ටික ලකුණු කරගත්තා. ඒතර ඔයාලගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ ත්‍රිකෝණමිතික වගුභාවිතයෙන් ABD හි විශාලත්වයේ සොයා ඒ ආසන්න අංශකයට අංශක 40 බව පෙන්වන්න. මොන ප්‍රශ්නේ බලන්නකෝ. ත්‍රිකෝණමිතික වගුභාවිතා කරලා ABD කෝණය. ඒ කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න ABD කෝණය. මෙන්න මේ කෝණයේ විශාලත්වය සොයලා මොකද කරන්න කියන්නේ? ABD කෝණයේ විශාලත්වය ආසන්න වශයෙන් අංශක 40යි කියලා පෙන්වන්න ඕන. ඒතර මුලින්ම වාලයක හොයාගෙන ඉන්න ඕන. දැන් බලමු දැන් කොහොමද මේ විශාලත්වය හොයන්නේ කියලා. එතකොට ඔයාලා මුලින්ම බලන්න ඕනේ දැන් මෙන්න මේ හොයන්න තියෙන මේ කෝණය අයත් වෙන ත්‍රිකෝණය. හරිද? අපි හොයාගත්ත මේ හොයන්න තියෙන කෝණය අයත් වෙන ත්‍රිකෝණය තමයි ABD ත්‍රිකෝණය. දැන් උන හරි. ඒතර පළවෙනි කාරණාව මොකද්ද? ඒ අපිට හොයන්න තියෙන කෝණය හෝ පාදය හෝ දැන් ත්‍රිකෝණමිතියේදී දෙන්නේ පාදයක දිගක් හොයන්න හෝ කෝණයක විශාලත්වයක් හොයන්න. එතකොට මේ පාදය හෝ කෝණය අයත් වෙන ඍජු කෝණී ත්‍රිකෝණය හොයා ගන්න ඕන. හරිද? දැන් මෙතන මේ කෝණය අයත් වෙන එක ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙන්නේ ABD ත්‍රිකෝණයකට. ඊළඟට බලන්න ඕන දැන් කෝණයක විශාලත්වය හොයන්න නම් මෙන්න මේ කෝණය අයත් වෙන ඍජු කෝණී ත්‍රිකෝණේ පාද දෙකක අපිට දිග දීලා තියෙනවා. දැන් බලන්න දීලා තියෙනවද? දීලා තියෙනවා. මොනවද දීලා තියෙන්නේ? මෙන්න මේ කෝණයට සම්මුඛ පාදය. මේ බලන්නකො මේ කෝණයේ ඉදිරියෙන් ඉන්න පාදේ. සම්මුඛ පාදය දීලා තියෙනවා. ඒ වගේම කෝණයට සම්බන්ධව ඇති පාදයක් දීලා තියෙනවා. ඒතර මෙයා අපි හඳුන්වනවා මධ්‍ය පාදය, මෙයා සම්මුඛ පාදය. එහෙනම් මේ කෝණයේ විශාලත්වය සෙවීම සඳහා අපිට භාවිතා කරන්න වෙන්නේ සම්මුඛ පාදය හා බද්ධ පාදය අතර අනුපාතය. ඒතර සම්මුඛ පාදය හා බද්ධ පාදය අතර අනුපාතය ඔයාලා හඳුන්වන්නේ දන්නවා දැන් දන්නයි මොකද්ද? tan කියලා නේද? සම්මුඛ පාදය හා බද්ධ පාදය අතර අනුපාතය අපි හඳුන්වන්නේ tan කියලා. මම ඒකම අනිත් අනුපාත දෙක පොඩ්ඩක් මෙතනදී මතක් කරලා ඉන්නම්. සම්මුඛ පාදය හා කර්ණය අතර අනුපාතය අපි හඳුන්වනවා sin කියන නමින්. ඒ වගේම සම්මුඛ බද්ධ පාදය හා කර්ණය අතර අනුපාතය අපි හඳුන්වනවා cos කියන නමින්. නැත්නම් cosine නේද? cos කියලා කෙටි කරන්නේ cosine කියන එක. හරිද? ඊළඟට සම්මුඛ පාදය හා බද්ධ පාදය අතර අනුපාතය අපි හඳුන්වන්නේ tan. එහෙම නැත්නම් tangent අනුපාතය. සිංහලෙන් ඔකට කියන්නේ tangent කියලා. ඒක tan කියලා තමයි අපි භාවිතා කරන්නේ. හරිද? එහෙනම් දැන් ඔන්න ඔයාලා දන්නවා අනුපාත තුන. ඒතර මේවා මතක තියාගන්න එක එක ක්‍රමවේද තියෙනවා. ඉතින් අපි පාඩම ඉගෙන ගන්නදී එහෙම ක්‍රම පුරුදු වෙනවා. දැන් ඉතින් මම ඔන්න කිව්වා හරිම ලේසි. කෝණයකට සම්බන්ධ පාද තුන අපි දන්නා මොනවද? සම්මුඛ පාදය, බද්ධ පාදය. ඍජු කෝණී ත්‍රිකෝණයේ ඉදිරි පාදය අපි වෙනම නමකින්ම හඳුන්වනවා. ඒකට කර්ණය කියලා කියන්නේ නේද? එතකොට සම්මුඛ පාදය හා කර්ණය අතර අනුපාතය තියෙනවා. බද්ධ පාදය හා කර්ණය අතර අනුපාතය තියෙනවා. ඊළඟ එක තමයි මතක තියාගන්න ඕනේ. මොකද්ද? සම්මුඛ පාදය හා බද්ධ පාදය. ඒතර මුලට එන්නේ සම්මුඛ පාදය. හරිද? එහෙනම් ඔන්න දැන් මතක තියාගන්න ඕන සාක බාක ඊළඟට සාබ. ඒ විදිහට මතක තියාගන්න පුළුවන් නේද? එතකොට සාක කියන්නේ සම්මුඛ පාදය හා කර්ණය කියලා කියන්නේ මොකද්ද? sin. sin සාක මතක තියාගන්න පුළුවන්. ඊළඟට බාක කියන්නේ මොකද්ද? cos අනුපාතය. එහෙනම් cos බාක කියලා මතක තියාගන්න පුළුවන් නේද? ඒකට තව සින්දු අර එහෙම කවි එහෙම එක එක ඒවා දෙනවා හදලා ඈ. හරි. එතකොට ඊළඟ එක මොකද්ද? සා
ब. එහෙනම් tan සබ කියලා කෙටියෙන් මතක තියාගන්න පුළුවන්. හරි. ගණන් හදනවා නම් ඔක භාවිතා කරනවා ඔය අනුපාත දෙක ඉක්මනින්ම මතක තියේවි. එතකොට ඔන්න මම ගත්ත දැන් අනුපාතය tan ඊළඟට දැන් මේක ලියන්න ඕන ප්‍රකාශනය. අනුපාතය හොයාගෙන දැන් ප්‍රකාශනය එන්නේ මොකක්ද එතකොට? මේ කෝණේ tan අනුපාතය තමයි අපි ලියන්නේ. කොහොමද එන්නේ එතකොට? tan කියලා අනුපාතේ නම මුලින්ම ලියන්නේ ඊට පස්සේ කෝණේ නම. කෝණේ නම ABD. ඊට පස්සේ ලියනවා එහා පැත්තේ තමයි පාද වලින් අනුපාතය ලියන්නේ. මේ පැත්තේ ලියන්නේ අනුපාතයේ නම සහ කෝණය. එහා පැත්තේ තමයි පාද වලින් අනුපාතය ලියන්නේ. මේක සාමාන්‍යයෙන් අපි ලියන්නේ භාග විදියට. කොහොමද ලියන්නේ? උඩට එන්න ඕනේ එතකොට මුලින් ලියන්නේ. මුලින් කියවෙන්නේ. මුලින් කියන්නේ සම්මුඛ පාදය. 8.4. ඊළඟට යටට එන්නේ බද්ධ පාදය. 10. හරිද? දැන් මොකද කරන්නේ? ඔයාලා දැන් 8.4 10න් බෙදන්න ඕනේ. 8.4 10න් බෙදන්නේ කොහොමද? ඔයාලා දන්න දශම සංඛ්‍යාවක් 10න් බෙදන්නේ කෙටි ක්‍රමයක්. මම කෙටි ක්‍රමයට දැන් මේක බෙදනවා. ඒ තමයි දශම තිත්ත ඉලක්කමකින් වම් පැත්තට ගන්නවා. වම් පැත්තට. එහෙම නැත්නම් පූර්ණාංශයට ගන්නවා. ඒතකොට වම් පැත්තට ගත්තාම කොහොමද එන්නේ? මෙන්න මෙතෙන්ට දශම තිත එනවා. එතකොට තිතේ මේ පැත්තේ තියෙන බිංදුව. ඒ කියන්නේ බිංදුවයි දශම 8යි 4යි. ඔයාලා දන්නවා ත්‍රිකෝණමිතිය වගු වල ගොඩාක් තියෙන ඉලක්කම් 4 සංඛ්‍යා. ඒ නිසා මෙතෙන්ට ඉලක්කම් 4ක් එන්න ඕන දශම පැත්තට. එහෙනම් දශම පැත්තේ ඉලක්කම් 2 තියෙන නිසා මම තව අගට දානවා තවත් බිංදු 2ක්. එතකොට ඉලක්කම් 4ක් වෙනවා. දැන් ඔයාලා මේ හොයාගත්තේ මොකද්ද? ABD කෝණයේ tan අනුපාතය. එතකොට ABD කෝණය හොයන්න නම් ඔයාලා මොකද කරන්න ඕනේ? ABD කෝණයේ විශාලත්වය හොයන්න නම් දැන් ඔයාලට ලැබෙන එහෙම නැත්නම් ඔයාලා ළඟ තියෙන මෙන්න මේ ගණිත වගු. මේ වගේ ගණිත වගු මොනවා හරි වගුවක් ඔයාලා ළඟ තියෙනවනේ නේද? ඒ වගුව අරගෙන ඒකේ පෙරලා ගන්න ඕන ප්‍රකෘති ටැන්ජන් කියන වගුව. ප්‍රකෘති ටැන්ජන් කියලා වගුවක් මේකේ තියෙනවා. එතකොට ලඝු ගණක වගුව තියෙනවා, ප්‍රකෘති සයින වගුව තියෙනවා, ඊළඟට ප්‍රකෘති ටැන්ජන තියෙනවා, ලඝු ගණක සයින තියෙනවා, ලඝු ගණක ටැන්ජන ඔය වගේ වගු කීපයක් ඔය පොතේ තියෙනවා. එතකොට ඒකෙන් පෙරලා ගන්න ඕන මොකද්ද දැන්? ප්‍රකෘති ටැන්ජන. ටැන් බලන්නේ අපි ප්‍රකෘති ටැන්ජන වගුවෙන්. එහෙනම් පෙරලා ගන්න ඕන ප්‍රකෘති ටැන්ජන වගුව. දැන් මොකද මම පෙරලා ගත්තා මගේ ප්‍රකෘති ටැන්ජන වගුව. ඊළඟට මම දැන් මෙන්න මේ අගය හොයා ගන්න ඕන. එතකොට මේක පටන් ගන්න 0.5 නිසා මම 0.5 තියෙන ඡේද දිහා බලාගෙන යනවා. ඊළඟට 0.8.4. ඒ කියන්නේ 8000 ගණන්නේ නේද? ඒතර අපිට මේ ඡේද වලින් බලා ගන්න පුළුවන්. මේක ඡේද වෙන් කරලා තියෙන්නේ හැම වගු පොතකම එහෙමයි තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න. එතකොට කොහොමද එන්නේ? මෙන්න මට අහු වෙනවා 0.8යි ළඟ මේක. දැන් 8යි 4යි 0.2 කියන එක නෑ. ඒතර මට අහු වෙනවා ඒකට ආසන්න මේ කෙනා ඒ තමයි 0.8.3.9.1. 0.8.3.9.1. එතකොට එයා ඉන්න තැන එයා ඉන්නේ මොන පේළියේද? මේ බලන්නකො මෙන්න. එයා ඉන්නේ මේක සමහරට ඔයාලට පේන එකක් නෑ. එයා ඉන්නේ 40 පේළියේ. ඒ කියන්නේ අංශක 40යි. හරිද? ඊට පස්සේ එයා ඉන්නේ ළමයි කලා බිඳුව තීරුවේ. මේ අපි හොයාගත්තු කෙනා ඉන්නේ කලා බිඳුව තීරුව. මම දැන්ට බිඳුවයි කියලා ලියන්නේ නෑ. මොකද හේතුව අපිට තව ඒකට ගාණක් එකතු කරන්න ඕනේ. ඒක දැන් හොයාගත්තා. දැන් මෙතන තියෙන්නේ කීයද? 8391යි. එතකොට 8400ක් තියෙනවා. එහෙමනම් 8400 වෙන්න තවත් 9ක් මදි කියලා ඔයාලට දැන් තේරෙනවනේ. තව 9ක් අවශ්‍යයි. ඒක එයා මේ හොයාගන්නේ කොහෙන්ද? මධ්‍යන්න අන්තර තීරු වලින්. දැන් බලන්න 9ක් තියෙන්නේ මධ්‍යන්න අන්තර වල මොන තීරද? දැන් මේක ඔයාලට පේනවා 9ක් ඇත්තටම මධ්‍යන්න අන්තර තීරු වල නැහැ. තියෙනවා 5 10 15. ඉතින් 9ක් අවශ්‍යයි. ඉතින් 5ක් ගත්තොත් 4ක් තව මදිනේ. 10ක් ගත්තොත් 1යි වැඩි වෙන්නේ. ඒ නිසා මම දැන් මෙතන ගන්නවා දෙවෙනි එක. ඒ කියන්නේ 10. එතකොට 10 නෙමෙයි ගන්නේ 10 තියෙන තීරුව මොකද්ද? මොකක්ද 10 තියෙන තීරුව? අංක 2 තීරුව. එහෙනම් ඔන්න උත්තරේ ගත්තා. කොහොමද උත්තරේ ගත්තේ? එතකොට කොහොමද බලන්නේ දැන්? මේ අගය හොයාගත්තට පස්සේ ඔයාලට අංශක ගන්න හොයන්න පුළුවන් නේද? අංශක පේළිය. මොන පේළියේද? අංශක 40 පේළිය තමයි මේ අපිට අවශ්‍ය අගය තියෙන්නේ. එහෙනම් අංශක 40 කියලා ගත්තා. ඊළඟට කලා ගන්න හොයාගන්න ඕනනේ. කලා ගන්න හොයන්න වෙන්නේ මුලින්ම බලනවා තීරුව. දැන් මෙතන බිඳුව තීරුව. හරිද? එතකොට බිඳුවයි. ඊට පස්සේ මෙතන මදි ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මේ තීපිතාගේම අපිට නෑ හොයාගන්න. ආසන්න අගයක් ගත්තා. එතකොට මේ අගය ලබා ගැනීම සඳහා තව 9ක් අවශ්‍ය වෙනවා. 9ක් නෑ. මධ්‍යන අන්තර තීරුව වල තියෙන්නේ 10.
10 තියෙන්නේ දෙවෙනි තීරුවේ. එහෙනම් අපි කලා ගාන විදියට ගන්න කීයද? කලා 2යි. එතකොට 0යි 2යි එකතු වුණාම තමයි කලා ගාන 2යි කියලා හැදෙන්නේ. එතකොට අපිට උත්තරයක් ආවා අංශක 40යි කලා 2යි. ඉතින් ඒක ආසන්න වශයෙන් අපි බැලුවොත් දැන් ඔයාලා දන්නවා මේ කලා එක ගැන මම පොඩ්ඩක් කියන්නම්. කලා 60ක් තමයි අංශකයක් කියන්නේ. එහෙම නැත්නම් අංශකයකින් 60න් පංගුවක් තමයි කලා එකක් කියන්නේ. එතකොට ළමයි මෙතන කලා දෙකක් කියලා කියන්නේ ඔයාලා බැලුවොත් දැන් මේක වටේනකොට අපි ආසන්න එක බලන්න ඕනේ. කලා 30 හෝ ඊට වැඩි නම් අපි එතකොට වැඩි පැත්තටයි වට යන්නේ. කලා 30ට වඩා අඩු ගාණක් නම් අපි ඒක වට යන්නේ අඩු පැත්තට. මොකද කලා 60ක් නේ අංශකයක් වෙන්නේ නේද? එතකොට බැඳින් බෙදා ගත්තා. 30ක් නේ භාගයක් කියන්නේ. භාගයට වඩා අඩු නම් අඩු එකට වට එනවා. භාගෙ හෝ ඊට වඩා වැඩි නම් වැඩි එකට වට එනවා. ඒ කියන්නේ දැන් මේ කෝණය පිහිටලා තියෙන අංශක 40 හා අංශක 41 අතරේ. එතකොට අපි වට යන්න ඕන අංශක 40ට හෝ 41ට. වැඩියම ළඟ 40ට නම් 40ට වටිනවා. කොහොමද හොයාගන්නේ? කලා ගාන අංශක කලා 30ට වඩා අඩුයි නම් මොකද වෙන්නේ? කලා 30ට වඩා අඩුයි නම් ළඟ අඩු එකට 40ට. කලා 30 හෝ ඊට වඩා වැඩි නම් ළඟ මොකටද? වැඩි එකට. එහෙනම් දැන් මේකේ 30ට වඩා අඩු නිසා ළඟ 40ට. එහෙනම් උත්තරේ ආසන්න අංශකයට වටේලා ගත්තාම අංශක 40යි. ඔන්න හොයාගත්ත උත්තරේ. දැන් ඕක තමයි අපේ පළවෙනි ප්‍රශ්නේ. දැන් ඒක පැහැදිලි නේද? ඊළඟට මොකද කරන්නේ? ඊළඟට අහනවා Aට හරි උතුරින් D පිහිටා ඇත. Aට උතුරු දිශාවෙන් D තියෙන්නේ. අන්තර මේ තියෙන උතුරු දිශාව. ඒ දිශාව තමයි ඒකේ හොයාගන්න හරියට ඈ. D සිට B දිගංශය සොයන්න. D සිට B දිගංශය. එතන මොකද්ද මේ දිගංශය කියන්නේ? මම දැන් මෙන්න මේ රේඛාව දික් කරලා මෙතන උතුරු දිශාව තව පොඩ්ඩක් උඩට ඇඳ ගන්නවා. දැන් මේ උතුරු දිශාව නේද? දිගංශය කියලා කියන්නේ යම්කිසි ස්ථානයක උතුරු දිශාවේ සිට තවත් ස්ථානයක් එක් ඇති දක්ෂිනාවර්ත කෝණය. කෙටියෙන් උතුරේ සිට දක්ෂිනාවර්ත කෝණය. එහෙනම් D සිට B දිගංශය කියලා කියන්නේ D ලක්ෂයේ සිට තමයි ඔක මනින්නේ. D ලක්ෂයේ ඉඳලා මනින්නේ නේද? ඒතකොට D ලක්ෂයේ උතුරු දිශාවත් D සහ B ආකරන රේඛාවත් අතර දක්ෂිනාවර්ත කෝණය. උතුරේ තමයි කෝණය ආරම්භ වෙන්නේ. උතුරේ ඉඳලා දකුණට යන කෝණය. මේ උතුරේ ඉඳලා මේ රේඛාවත් එක්ක එන දක්ෂිනාවර්ත කෝණය තමයි අපි ගන්නෙ. එතකොට මේක තමයි උතුරු දිශාව දැක්වෙන රේඛාව. මේ තමයි මේ අදාළ පිහිටීම් දෙක යාවෙන රේඛාව. උතුරු දිශාවේ සිට දක්ෂිනාවර්ත යන කෝණය තමයි මේ තියෙන්නේ. අන්න ඒකට තමයි කියන්නේ D සිට B දිගංශය. D සිට B දිගංශය. ඒතකොට ඒ කෝණය හොයාගන්න. දැන් අපි දන්නවා එහෙනම් මෙතන 90 නම් මෙන්න මේකත් කීයද? 90යි නේද? මේ උතුරනේ. මේක උතුර. දැන් මේ දෙක සමාන්තරයි. අනුරූප කෝණ විදියට ගන්නත් පුළුවන්. 90යි. දැන් මේ කෝණය අපිට හොයාගන්න වෙනවා. මේක කෑලි දෙකකට ගන්න වෙන්නේ. මේක කොටස 90යි නම් මේ කොටස හොයාගත්තොත් තමයි මේ සම්පූර්ණ කෝණය හොයන්න වෙන්නේ. ඒතර ඔයාලට පේනවා මේ රේඛා දෙක සමාන්තර නිසා මේ කෝණය අපි දැන් මේ හොයාගත්තු අංශක 40යි කියන කෝණයේ අගය මෙතෙන්ටත් ගන්න පුළුවන්. මේකත් 40යි. ඒකාන්තර කෝණ දෙක විශාලත්වයෙන් සමානයි. එහෙනම් මොකද කරන්නේ දැන් ඔන්න මම ගත්තා මේ කෝණය මෙතෙන්ට රූපය ඔක ලියා ගන්න. ඊට පස්සේ ඔයාලා උත්තරේ ලියන්න. මොකද්ද උත්තරේ වෙන්නේ? D සිට B දිගංශය සමානයි 90 එකතු කිරීම 40 කියලා කියන්නේ අංශක 130යි. දිගංශයක් වෙනකොට ඉලක්කම් 3ක් තියෙනවා. ඉතින් මෙතන ඉලක්කම් 3ක සංඛ්‍යාවක් තියෙන නිසා ගැටලුවක් නෑ. ඉලක්කම් දෙකක් එහෙම තිබ්බොත් අනිවාර්යෙන් මුලට බිඳුවක් දාන්න මතක තියාගන්න. තුන්වෙනි කොටසට යන්න හදන්නේ. තුන්වෙනි කොටස කියනවා BD සමානයි සෙන්ටිමීටර් 13 කියලා දීලා තියෙනවා නේද? ත්‍රිකෝණමිතික වගුභාගයෙන් BC දිග ආසන්න දෙවන දශම ස්ථානයට සොයන්න. මේකේ BD දිග දෙනවා. මම ඒකත් ලියාගන්න. මේක 13යිලු. හරිද? එතකොට ඔයාලට කියනවා හොයන්න කියලා. මොකද්ද හොයන්න කියන්නේ? BC දිග. BC කියන්නේ මේ රේඛාව නේද? right. අපි බලමු දැන් මොකද්ද මෙතන කරන්න කියලා. හරිද? එතකොට BC හොයන්න නම් BC අයිති වෙන ඍජු කෝණී ත්‍රිකෝණයක් මුලින්ම හොයාගෙන ඉන්න ඕනේ. මෙන්න මම හොයාගත්තා. DBC කියන ඍජු කෝණී ත්‍රිකෝණියට තමයි BC රේඛාව අයිති වෙන්නේ.
එතකොට මේ BC රේඛාව නැත්නම් BC පාදයේ දිග සොයන්න නම් මේ ත්‍රිකෝණේ තව පාදයකුත් කෝණිකුත් අවශ්‍ය වෙනවා. මෙන්න මේ කෝණේ ගන්න පුළුවන් දැන්. පැහැදිලිද? මෙන්න මේ කෝණේ. මේ කෝණේ ගන්න පුළුවන් 40යි 15යි 55යි. ඒ කෝණේ ගන්න පුළුවන් කෝණයක් හරි. ඊට පස්සේ පාදයක් අවශ්‍යයි. මෙන්න මේ පාදේ දීලා තියෙනවනේ 13යි කියන පාදයකුත් හරි. ඒතර අපි බලමු දැන් මොනවද මේ කියලා. දැන් අනුපාතය හොයා ගන්න ඕනනේ. එතකොට මෙන්න මේ හොයන්න තියෙන පාදේ දැන් අර අපි ගත්තු කෝණයට අනුව මොන පාදේද? ගත්තු කෝණයට අනුව බලන්න. අපි ගත්තේ මේ කෝණය. එතකොට මේ කෝණයට අනුව බැලුවහම මේක වෙන සම්මුඛ පාදය. සම්මුඛ පාදය. ඊළඟට බලන්න අගේ දීලා තියෙන එක ගත්තු කෝණයට අනුව මොකද්ද? අගේ දීලා තියෙන්නේ කර්ණය. ගත්තු කෝණය අනුව බලන්න දැන් කර්ණය නේද? අගේ දීලා තියෙන්නේ කර්ණය. එහෙනම් අපිට ගන්න වෙන්නේ සම්මුඛ පාදයේ කර්ණය. ඒ කියන්නේ සාක. මොකක්ද අනුපාතය? සාක මතක් වෙනවා. සාක කියන්නේ sin අනුපාතය. ඊළඟට කොහොමද ලියන්නේ කියලා දන්නවා. sin අනුපාතය නම ඊළඟට කෝණ විශාලත්වය මෙතන ගන්න පුළුවන් 55 සමානයි පාදවල දිග වලින් අනුපාතය. පාද වලින් ලියද්දි දිග ගන්නවා. දිග දීලා නැත්නම් නම ගන්නවා. BC ගේ දිග නැති හින්දා නම ගත්තා BC. කර්ණයේ දිග තියෙන 13. ඔයාලා දැන් මේවා අකුරු වලින් ඉලක්ක මේ විදිහට අකුරු භාවිතා කරලා ලියලා ආයෙ ඉලක්කම් ආදේශ කරලා ඒව ගන්න ඕනේ. එක සැරේම ගන්න නැහැ. දැන් මේ මෙතන ඔයාලට BD කියලා ගන්න පුළුවන් 13 ගන්න බැරි කමක් නැහැ නේද? ඒතර එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එක සැරේම ගත්තා. ඊළඟට මොකද කරන්න ඕනේ දැන්? ඔයාලා මෙන්න මේ sin 55 අගය වගුව භාවිතා කරලා හොයාගන්න. ඒකට නම් ඔයාලා නැවතත් මේ වගුවට යන්න. මෙතෙන්දී ඔයාලා යන්න ඕන ප්‍රකෘති sin කියන වගුවට. ඔන්න මම දැන් මගේ ප්‍රකෘති sin වගුවට යනවා ගිහිල්ලා 55. ඒ කියන්නේ මොකද්ද? අංශක 55 කියන පේලියට මම දැන් යනවා. අංශක 55 පේලිය. මේ විදිහට අංශක මෙතන අංශක බිංදුව ඉඳලා අංශක 89ට යනකම් පේලිය 89ක් තියෙනවනේ. දැන් මම යන්නේ අංශක 55 පේලියට. 55 පේලිය. දැන් මෙතන එහා පැත්තේ කලා ගාණක් නැහැ. එහෙනම් මම බලන්න ඕන මොන තීරුවද? බිංදුව තීරුව. ඒ කියන්නේ කලා බිංදුවයිනේ. පේන්නේ නැහැ කියන්නේ බිංදුවයි. එහෙනම් කලා බිංදුව තීරුව බලනවා. එතකොට 55 බිංදුව තීරුවේ තියෙනවා මෙන්න මේ අගය. 0.8192. 0.8192 සමානයි BC බෙදීම 13. හරිද? දැන් මොකද කරන්නේ? BC වලගේ හොයා ගන්න ඕනේ. BC වලගේ හොයන්න නම් 0.8192 කියන මෙන්න මේ අගය 13න් ගුණ කරන්න ඕනේ. එතකොට අපිට BC වල දිග හොයාගන්න පුළුවන්. right. අපි දැන් මේක 13න් ගුණ කරගමු. ඉතින් මේක දශම නැතුව ගන්න. මෙතන තියෙන 8192 ගුණ කරනවා 13න්. 13 අරක් දන්නේ නැති අය මෙහෙම ගුණ කරන්න. 3 අරක් 2 6යි, 3 අරක් 9 27යි, 3 අරක් 1 3 2යි 5යි, 3 අරක් 8 24යි. ඊට පස්සේ 10න් බිංදුව මෙතන ලිව්වත් කමන්නේ නැත්නම් මෙතනින් පටන් ගත්තත් හරි. 1 වරක් 2 2යි, 1 වරක් 9 9යි, 1 වරක් 1 1යි, 1 වරක් 8යි, 6යි 9යි 5යි 9යි 14න් 4 එකක් ඉතුරු. ඒක මෙතෙන්ට ගත්තාම 1යි 4යි 5යි 5යි 1යි 6යි මෙතන 8යි 2යි 10යි. දැන් අපි දශම ස්ථාන 4 වෙන් වුණාම උත්තරේ ගන්න පුළුවන් 10යි දශම 6යි 4යි 9යි 6 කියලා. 10යි දශම 6යි 4යි 9යි 6. ඔන්න දැන් මම මේ උත්තරේ හොයාගත්තා. මේකේ කියලා තියෙනවා ආසන්න දෙවන දශම ස්ථාන. දශම ස්ථාන දෙකකට හොයන්න. එතකොට අපිට ගන්න පුළුවන් BC සමානයි මේක දෙවෙනි දශම ස්ථානට ගන්නවා කයි මෙතනින් එහා පැත්ත අයින් කරන. එතකොට 10.6යි 5යි සෙන්ටිමීටර්. 10.6යි 5යි. ඊට පස්සේ අපි මේ ටික මතකගමු. ප්‍රශ්නේ අවසාන කොටස. ප්‍රශ්නේ අවසාන කොටසෙන් ඔයාලගෙන් අහනවා මෙන්න මේ ප්‍රශ්නය. පරිමාණ රූපයේ ඇද ඇති පරිමාණය 1/10000 නම් B හා D පාසල් අතර දුර කිලෝමීටර් වලින් සොයන්න. 1/10000 කියලා තියෙනවා. බලමු දැන් කොහොමද හොයන්නේ. සෙන්ටිමීටරයකින් පෙන්වන ප්‍රමාණය සෙන්ටිමීටර් 10000යි. දැන් මට අවශ්‍යයි සෙන්ටිමීටර් 13කින් පෙන්වන ප්‍රමාණය හොයාගන්න. 13 ගුණ කරනවා 10000න්. ඊළඟට මට අවශ්‍යයි මේ දිග කිලෝමීටර වලට හරව ගන්න. කොහොමද හරවන්නේ? මම මුලින්ම මේක මීටර් කරනවා. හරි දැන් මේ තියෙන සෙන්ටිමීටර වල ඉන්නේ. සෙන්ටිමීටර් 100ක් කියන්නේ 1 මීටරයක්. එහෙනම් මම මුලින්ම මේක බෙදනවා 100න්. හරිද?
ඊට පස්සේ මට අවශ්‍යයි ඊළඟට මේක කිලෝමීටර් ගන්න. දැන් 100න් බෙදලා දැන් මීටර් වෙලානේ තියෙන්නේ. කිලෝමීටර් ගන්න මේක ආයෙ බෙදන්න ඕන කීයද? 1000. ඒතර 1000 මෙතනම ලියන්න. සුළු කරන්න දේසි. හරිද? මෙන්න බලන්නකො සුළු වෙන විදිය. 0.1 කැපිලා ගියා මේකට මේක කැපුණා. ඉතුරු වෙන කීයද 13 බෙදීම 10. 13 10 බෙදුවාම උත්තරේ එනවා 1.3යි. එහෙනම් B සහ D කියන පාසල් දෙක අතර සැබෑ දුර කිලෝමීටර් 1.3. ඔන්න ඔය විදියට ගන්න පුළුවන්. ඒතර පැහැදිලිනේ නේද? එහෙනම් ඔන්න දැන් අපි කතා කරාද ත්‍රිකෝණමිතිය ප්‍රශ්නයක්. දැන් ත්‍රිකෝණමිතිය කියන පාඩම මම හිතනවා ඔයාලා මේ වෙනකොට ඉගෙනගෙන ඇති. ත්‍රිකෝණමිතිය පාඩම ඉගෙනගෙන ඇති. ඉතින් ඔයාලට මම කලින් කියලා තියෙනවා දැන් මේ පාඩම් මුලින් ඉඳලා ඉගෙන ගන්න අවශ්‍ය නම් පාඩම් වශයෙන් පැවැත්වෙන ඔන්ලයින් පන්ති තියෙනවා. පාඩම් වශයෙන් පැවැත්වෙන ඔන්ලයින් පන්තියකට ඔයාලට පුළුවන් ලියාපදිංචි වෙන්න. ඒකට අවශ්‍ය ක්‍රමවේදය ඔයාලට WhatsApp අංකයට ඔයාලගේ තොරතුරු එවලා ලබා ගන්න පුළුවන්. කොහොමද ලියාපදිංචි වෙන්නේ කියන එක පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. හරිද? එහෙමනම් ඉතින් මේ පාඩම මුලින් ඉඳලා බොහොම පැහැදිලිව සරලව ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුළුවන් වෙන විදියට ඉගෙන ගන්න අවශ්‍ය නම් ඔයාලට මේ පාඩම පිළිබඳ හරි අවබෝධයක් තවමත් නැත්නම් ඔයාලා අනිවාර්යයෙන්ම තොරතුරු ඔයාලගේ තොරතුරු එවන්න. එහෙම නැත්නම් මේ WhatsApp නම්බරයට ඔයාලා පුළුවන් කතා කරන්නත් හරිද කතා කරලා තොරතුරු අහගන්න පුළුවන්. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම මේ පාඩමට අදාළ ඔබ පැවැත්වෙන පන්තියට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ පාඩමට අදාළ පන්ති එහෙම මම පාඩම් වශයෙන් පන්ති පවත්වන හැම පාඩමකම විභාගයට එන ප්‍රධාන ප්‍රශ්නයක් ටාගට් කරගත්තු පාඩමක්. ත්‍රිකෝණමිතිය වෙනම, වර්ගජ සමීකරණ වෙනම, සමගාමී වෙනම, ඊළඟට ප්‍රස්තාර වෙනම මේ වගේ ප්‍රශ්නේ පුරුදු කරන්න. මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම කොහොම හරි පුරුදු කරනවා. ඒතකොට ඒකට අදාළව වෙන වෙනම පන්ති පැවැත්වෙන මේ පාඩම් අඩු. ඒතකොට මේ පැවැත්වෙන පන්තියකට ඔයාලට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක සමහරට දවසක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, දවස් 3ක් වෙන්න පුළුවන්. පාඩම් පුළුවන් වෙන කම්ම කරන නිසා ඉතින් දවස් කීපයක් ගොඩක් ඒවා පැවැත්වෙනවා. ඉතින් ඒකට ලියාපදිංචි වෙන්න කොහොමද කියන එක පිළිබඳ තොරතුරු දැනගන්න පුළුවන්. ඔයාලට මේ අපේ WhatsApp නම්බරයට ඔයාලගේ තොරතුරු, ඔයාලගේ අවශ්‍යතාවය කියලා එවුවහම. හරි. එහෙමනම් අපි ඔන්න අද දවසේදී ත්‍රිකෝණමිතිය ප්‍රශ්නයක් කතා කරා. මේ ත්‍රිකෝණමිතිය වගේ ප්‍රශ්න ගොඩක් අයට අමාරුයි. ඉතින් මේ පාඩම් පිළිවෙලකට ඉගෙන ගත්ත දරුවනේ කවදාවත් මේවා අමාරු වෙන්නේ නැහැ. හැමෝටම හරි ලේසි ඉගෙන ගන්න ගොඩක් කෙටි ක්‍රම පහසු ක්‍රම තියෙනවා. ඉතින් ඔයාලටත් මම ආරාධනා කරනවා ඔයාලා මේ පාඩම තේරෙන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ අතහැරලා දාලා විභාගයට යන්නේ නැතුව අනිවාර්යයෙන්ම ඔයාලා අපිට කතා කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලට මේ පාඩමේ එන ප්‍රශ්නේ ලකුණු 10ම ගන්න පුළුවන් විදිහට හදන්න ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය මතක් කිරීමත් එක්ක එහෙමනම් මම අද දවසේදී ප්‍රෝග්‍රෑම් එක අවසන් කරනවා. යලිත් මේ වගේම ප්‍රෝග්‍රෑම් එකකින් හෙට දිනේදීත් ඔයාලා හැම වෙන බලාපොරොත්තු වෙන්න. ඉතින් ඒ වගේම දැන් ඔයාලට පුළුවන් ඔයාලට හදන්න ලැබෙන ප්‍රශ්නය තිරේ දිස්සෙනවා. දැන් ඔයාලට පුළුවන් එහෙමනම් ඔයාලට හදන්න ලැබෙන ප්‍රශ්නේ ලියාගෙන ප්‍රශ්නෙට උත්තර ලියලා අපිට එවන්න. ඒතකොට ඔයාලට මේ පහලින් දීලා තියෙන WhatsApp නම්බරයට ඔයාලට ලැබිලා තියෙන ප්‍රශ්නේ උත්තර එවන්න ඕනේ. එවන්න ඕන ක්‍රමය තමයි උත්තරේ ප්‍රශ්නෙට උත්තරේ ලියුවා. ප්‍රශ්නේ ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රශ්නෙට උත්තරේ ලියන්න එපිසෝඩ් එකේ නම ලියන්න. එපිසෝඩ් 1ද 2ද 3ද කියලා. දැන් අද දිනේ පැවැත්වෙන එපිසෝඩ් 9. ඒතර එපිසෝඩ් 9 කියලා ලිව්වා. ඔයාලගේ නම ලියන්න, ඔයාලා ඉගෙන ගන්න පාසලේ නම ලියන්න, ඔයාලගේ WhatsApp නම්බර එක ලියන්න. ලියලා ওই ටික එවන්න. පහලින් දීලා තියෙන WhatsApp නම්බර එකට. එතකොට ওই ටික ඔක්කොම එක කොලේ උත්තරේ ලියන්න කොලේ එක. ඒකෙම යටින් ලියන්න. උඩින් ලියන්න අනිවාර්යෙන් මතක ඇතුව එපිසෝඩ් 2. එපිසෝඩ් 9 නම් 9 කියලා ලිව්වා. ඊට පස්සේ උත්තරේ ලිව්වා. යටින් ලිව්වා තමන්ගේ නම, පාසලේ නම, WhatsApp අංකය. ලියලා උත්තරේ එවන්න ඕන පහලින් දීලා තියෙන WhatsApp අංකයට. හරිද? එහෙනම් පැහැදිලි. ඉතින් සමගන්න කලින් අවසාන වශයෙන් කෙල්ලීමක් කරන් තියෙන තමයි මේ වැඩසටහන පිළිබඳව ඔයාලගේ මතය අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් දක්වන්න. මේක තව මොනවද අපි කරන්න ඕන කියන එක පිළිබඳ කමෙන්ට් එකකින් දක්වන්න. ඉතින් කළ හැකි හැමදේම ඔයාලා වෙනුවෙන් මේ වෙලාවේ මේ ප්‍රෝග්‍රෑම් එක හරහා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම තමයි ප්‍රෝග්‍රෑම් එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. ඒ වගේම තමයි මතක තියාගන්න මේක හොඳයි නම්
මේක තව කෙනෙකුට වටිනවා කියලා හිතනවනම් මතක ඇතුවම ඔයාලා ෂෙයා කරන්න. ඉතින් ඒක ඔයාලට ලොකු පිනක්. මොකද හේතුව තවත් කෙනෙක් ඔයාලා ෂෙයා කරලා මේක බලලා ඒක හරහා දෙයක් ගත්තොත් ඒක හරහා අනිවාර්යයෙන්ම ඔයාලට ලොකු පිනක් ලැබෙනවා. සහ අධ්‍යාපනය වෙනුවෙන් කෙනෙකුට උදව් කරනවා කියන්නේ ඒක ඇත්තටම ගොඩාක් වටින දෙයක්. හේතුව තමයි ඒක හරහා අපිට ලැබෙන දේවල් හිතා ගන්න බැරි තරම් දේවල්. ඉතින් ඒ හින්දා මතක තියාගන්න තව කෙනෙක් වටලා තව කෙනෙකුට හොරෙන් තනියම වැඩ කරලා ඉගෙන ගන්න බෑ. එහෙනම් අනිවාර්යෙන් ඔයාලට දෙයක් තියෙනවා නම් ඒක තව කෙනෙකුට බෙදා හදාගෙන ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඒක තමයි හොඳම ක්‍රමය. හරි. ඉතින් එහෙමනම් අපි හැමෝම ගොඩ දාගෙන අපිත් ගොඩ යන ක්‍රමවේදයක් පුරුදු වෙන්න ඕන. එහෙම පුරුද්දක් හදා ගන්න ඕන. ඉතින් එහෙමනම් අපි දැන් ඔන්න මතක් කළා අද දවසේදී සියලු කාරණා. ඉතින් අවසාන ඉල්ලීම උනේ මේක හැම පුළුවන් තරම් ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න කියන එක. සහ මේක පිළිබඳ දැනුවත් කරන්න සහ මේකට සම්බන්ධ වෙන්න එකද ඉල්ලීමක් කරන්න. හරි. එහෙමනම් අද දවසේදී ඔයාලගෙන් සමගන්න කලින් අවසාන මොහොතේදී ප්‍රාර්ථනාව මේ අවුරුද්දේ එහෙම නැත්නම් 2021 අපේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔයාලා සියලු දෙනාටම ගණිතයේ විෂයට ලකුණු පිරුණු එකක් ගන්න ලැබේවා කියන එක. ඉතින් ඒ ප්‍රාර්ථනාවත් එක්ක ඔයාලගෙන් අද දවසේ සමුගන්නම්. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුබ දවසක්.